අද දවසේ අපි ආරම්භ කරමු වායු ගෝලයේ සිරස් උෂ්ණත්ව ව්‍යාප්තියෙන් පස්සේ අපි කියවනේ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය ගැන කතා කරන්නත් පුළුවන් කියලා. අන්න ඒක ගමු අපි අද මාතෘකාව. ඔයගොල්ලන්ට මම මේ අඳින්නේ ආදර්ශ ගෝලය. එතකොට අපි දන්නවා මේක මත හරි මැදින් අපි දන්නවා අඳින්න රේඛාවක් අංශක බිඳුවයි. එයා නමින් ගත්තාම අපි කියනවා සමකය. නේද? සමකය. ඊළඟට මේ සමකයේ ඉඳලා අර්ධගෝල දෙකේ ඇඳොත් මේ හා සමාන්තර රේඛා ඇඳෙනවා. ඒවා අක්ෂාංශ වශයෙන් හඳුන්වනවා. මේ පැත්තට ඇඳුනොත් උතුරු අක්ෂාංශ, මේ පැත්තට ඇඳුනොත් දකුණු අක්ෂාංශ. එතන මේ ඇඳිලා මේ පැත්තෙන් උතුරු ද්‍රවය ඇඳෙනවා. ඊළඟට මේ පැත්තෙන් දකුණු ද්‍රවය ඇඳෙනවා. ඔය කතාව අපි දන්නවනේ සිටියම් පාඩමේ. නේද? දැන් මේ කියන්නේ අපි එදා කිව්වා සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය කියලා කියන්නේ මේ පොළොව තලයේ මත කොහේ හරි. ඒක සමකේ වෙන්නත් පුළුවන්, මේ මැද අක්ෂාංශයක වෙන්නත් පුළුවන්, ද්‍රවය රංගන වෙන්නත් පුළුවන්. හරි මේ මොන හරි ස්ථානයක ඉඳලා ඉහළට යනකොට භූතලයෙන් ඈතට යනකොට උෂ්ණත්වයට සිදුවන වෙනස තමයි එදා කතා කරන්නේ. අද කතා කරන්න හදන්නේ මෙන්න මේ සමකයේ ඉඳලා. මතක තියාගන්න මේ කතාව සමකයේ ඉඳලා අපි හිතනවා ද්‍රවයේ පැත්තට අපි පොළොව දිගේ ඇවිදගෙන යනවා. පොළොව මත ඇවිදගෙන යනවා. අපිට ඒ වැඩේ කරන්න බෑ නේද? සමකයේ සහ ද්‍රවය අතර විශාල දුර සීමාවක් තියෙනවා. පොළොව දිගේ එහෙම ඇවිදගෙන යන්න බෑ. අපි හිතමුකෝ මේ සමකයේ ඉඳලා අපි ද්‍රව පැත්තට ඇවිදගෙන යනවා. හරි ඒ ඇවිදගෙන යනකොට අපිට කිසියම් උෂ්ණත්ව වෙනසක් දකින්න ලැබෙනවා. සමකයේ සිට ද්‍රව දෙසට භූතලයට සමාන්තරව යන විට කිසියම් උෂ්ණත්ව වෙනසක් දකින්න ලැබෙනවා නම් අන්නේ ලැබෙන උෂ්ණත්ව වෙනස තමයි අපි කියන්නේ උෂ්ණත්වයේ පවතින තිරස් ව්‍යාප්තිය කියලා. පැහැදිලිද දැන් කියපු දේ? කලින් දවසේ අපි පැහැදිලි කළේ පොළොව තලයේ මත යම් කිසි ස්ථානයක ඒක ඕනෙම තැනක් වෙන්න පුළුවන්. පොළොව තලයේ මත යම් කිසි ස්ථානයක සිරස් ඉහළට යනකොට ඒ කියන්නේ කෙලින්ම ඉහළට යනකොට උෂ්ණත්වයේ සිදුවන යම් යම් වෙනස්කම් අපිව දැක්කා. ඒව තමයි සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය. ඊළඟට දැන් කියනවා සමකයේ සිට ද්‍රව දෙසට යනකොට උෂ්ණත්වයේ කිසියම් වෙනස් වීමක් පෙන්වන්න කරනවා නම් අන්නේ උෂ්ණත්ව වෙනස් වීම තමයි අපි කියන්නේ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය කියලා. ඒත් ඔයගොල්ලෝ දන්නවා මේ ආදර්ශ ගෝලය අපි මෙහෙම ඇඳලා මේක මේ විදිහට නෙමෙයි තියෙන්නේ. නේද? මේක මේ විදිහට නෙමෙයි තියෙන්නේ. අංශක 23.5ක ඇලයකින් තමයි ඉන්නේ. නේද? අංශක 23.5ක ආනතියකින් තමයි මේ පෘථිවි ග්‍රහය තියෙන්නේ. ඒ කියන්නේ හරියටම ඇඳොත් උතුරු ද්‍රවය නෙමෙයි මෙහෙම නෙමෙයි තියෙන්නේ ඔන්නෝම. නේද? පොඩි ඇලයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මෙයා බටහිරේ ඉඳලා නැගෙනහිරට මෙහෙම භ්‍රමණය වීමකුත් වෙනවා. නේද? බටහිරේ ඉඳලා නැගෙනහිරට තමයි භ්‍රමණය වෙන්නේ. ඒකනේ අපිට පේන්නේ නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා. නේද? බටහිර ඉඳලා නැගෙනහිරට මේ වගේ භ්‍රමණය වෙනවා. එතකොට මෙන්න මේ භ්‍රමණය සහ පරිභ්‍රමණය කියන ක්‍රියාවලිය. භ්‍රමණය කියන්නේ මේ අංශක 23.5ක් ඇලව පිහිටලා තියෙන තමන්ගේ අක්ෂය වටා මෙයා කැරකෙන්නේ. ඒක භ්‍රමණය. එතකොට පරිභ්‍රමණය කියන්නේ මේ විදිහට කැරකෙවිමින් මෙයා සූර්යාගේ වටේ යනවා. නේද? සූර්යයා ඉන්නේ මෙහි. හරි මෙන්න සූර්යයා. දැන් පෘථිවියට වඩා සූර්යයා පොඩි වගේ තමයි රූපසරණේ පේන්නේ මම මේ යන්නේ අර දුර නිසා. හරි. මෙයා තමයි සූර්යයා. එහෙම නෑ. සූර්යයා තමයි ලොකු ග්‍රහ වස්තුව මෙයා පොඩිට වඩා. නමුත් අපිට කතාවට පාදක වෙන්නේ මෙයා නිසාම ලොකු කරලා ඇදලා. එතන මම කිව්වේ මොකද්ද? තමන්ගේ අක්ෂය වටා මේ විදිහට බටහිර පැත්තේ ඉඳන් නැගෙනහිරට භ්‍රමණය වෙමින් මෙයා සූර්යාගේ වටේ යනවා. යන්නේ කොහොමද? මෙන්න මේව යන්නේ ඉලිප්සාකාර වූ ගමන් මාර්ගය කියන්නේ. නේද? ඉලිප්සීය ගමන් මාර්ගය කියනවා. අන්න එතකොට මෙන්න මේ පෘථිවිය මත තිරස් උෂ්ණත්ව ව්‍යාප්තියට අවශ්‍ය කරන හේතු සාධක නිර්මාණය කරනවා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා සමකාසන්න කලාපයේ අවුරුද්දේ හැමදා ඒ කියන්නේ පුතේ ජනවාරි මාසයෙන් පටන් අරගෙන දෙසැම්බර් මාසෙ දක්වා ඕනෑම මාසයක බැලුවොත් අපිට පේනවා අනික් අක්ෂාංශීය කලාපයන්ට වඩා උෂ්ණත්වය වැඩි බවක් පේනවා. නේද? අවුරුද්දේ සෑම කාලයකදීම පහේ අපිට පේනවා මේ පැත්තේ හැමදාම සෙල්සියස් අංශක 29යි නේද? 30යි එක්ක 30ට වඩා වැඩි. ඔය වගේ මට්ටමක උෂ්ණත්වය තමයි සමකේලද කලාපයේ හැමදාම පේන්නේ. නේද? හැබැයි අපි මෙන්න මේ මැද අක්ෂාංශීය කලාප වලට ගිහිල්ලා බැලුවොත් අවුරුද්දේ මෙන්න මේ උෂ්ණත්ව මට්ටම මේ කලාපවල නැහැ. නේද? මීට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවා. ඊළඟ ද්‍රව කලාප වලට එනකොට තවත් උෂ්ණත්වය අඩුයි. නේද? තවත් අඩුයි. එතකොට අපිට පේනවා මේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය තුළ පේන දේ නම් හරි ලේසි. අර උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය වගේ නෙමෙයි. එතන අපිට හරි දෙයක් නිශ්චිතව කියාගන්න බෑනේ. නේද? පරිවර්තී ගෝලයේදී උෂ්ණ සමග අඩු වුණා. ආයි අපරිවර්තී ගෝලයේදී වැඩි වුණා. ආයි මිශ්‍ර ගෝලයේදී අඩු වෙනවා. ආයි තාප ගෝලයේදී අඩු. කොහොම සිග්සැග් පැටර්න් එකක් තමයි තිබුණේ. සිරස් ව්‍යාප්තිය. ඒක අපිට මහා මේ ව්‍යාකූල තත්ත්වයක් නේද? ඒ එක එක තැන්වල එක එක ආකාරනේ. හැබැයි එහෙම කරදර කරන්නේ මෙයා. පෘථිවියේ
තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය ගැන කතා කරනකොට අපිට පැහැදිලිව පේනවා සමකයෙන් ඈතට යනකොට දෙපැත්තට යනකොට පැහැදිලිවම උෂ්ණත්වයේ දිගටම අඩු වෙලා යනවා. නේද? උෂ්ණත්වයේ දිගටම අඩු වෙලා යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණේ. ඇයි එහෙම වුනේ? අපි ඒකට හේතු හොයාගන්න වෙනවා. ඇයි මේ විදිහට සමකයෙන් ඈතට යනකොට උෂ්ණත්වය අඩු වෙලා යන්නේ? මෙන්න බලන්නකෝ. අපි දන්නවා පෘථිවියේ වායු ගෝලයට උණුසුම ලැබෙන්නේ සූර්යයා මගින් ගෙන කිරණවල තියෙන තාපය. නේද? ඒ මගින් තමයි වායු ගෝලය රත් වෙන්නේ. අපි කියවනේ පොළොව තලයේ ඉක්මනින් රත් වෙලා භූමි කීර්ණය පිට කරලා මේ දුර්වල භූමි කීර්ණය සතුව තියෙන තාපයේ වායු ගෝලයේ තියෙන තාප අවශෝෂක වායු මගින් උරා ගැනීම නිසා තමයි වායු ගෝලය රත් වෙන්නේ. ඒවා අපි පළවෙනි දවසේ කතා කළා. නේද? ඒවා සරල කාරණා. එතකොට බලන්න අවුරුද්දේ වැඩි කාලයක් ඍජුව හිරු කිරණ පතනය වෙන කලාපයක් නේ ළමයි සමකයේ සහ දෙපැත්තේ කලාපය. නේද? අවුරුද්දේ වැඩි කාලයක් මේ හිරු කිරණ ඍජුව පතනය වෙනවා මේ සමකයේ දෙපැත්තේ කලාපයට. ඒ නිසා තමයි අපිට අර පේන්නේ අවුරුද්දේ හැමදාම වගේ සෙල්සියස් අංශක 29ක 30ක වගේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම තමයි බලන්න දැන් අපි ඍජුව පතනය වෙනවා කියන එක හරි වැදගත්. නේද? ඒ කියන්නේ අංශක 90ක කෝණයකින් හිරු කිරණ සමකයේ සහ ඒවට කලාපයට අවුරුද්දේ වැඩි කාලයක් ලැබෙනවා කියන කතාව. ඒ නිසා අපිට පේනවා ධර්ම කලාපීය දේශගුණයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි බලන්නකො මෙන්න මේ මැදාක්ෂාංශීය කලාප වලට මේ බලන්න. මේ මැදාක්ෂාංශීය කලාප වලට හිරු කිරණ ළඟා වෙනකොට අපිට පේනවා අර සමකයේ පැත්තට වැටෙන හිරු කිරණ වගේ නෙමෙයි ළමයි. නේද? ඒවා ටිකක් ඇලයි. මේ බලන්නකො මේ ආනතිය හොයාගෙන තිනවා සාමාන්‍යයෙන් අංශක 66 මාරක විතර ආනතියකින් තමයි මේ මැදාක්ෂාංශ කලාප වලට හිරු කිරණ වැටෙන්නේ. ඒ විතරක් මම මේ වචන පොඩ්ඩක් මකලා දාන්නම්. හරි මේ ඉතාලියයි මෙන්න මේ ඉතාලියයි මේ දෙකේ දුර ගැන ඔයාලා මොකද කියන්නේ? මේ බලන්නකො මෙන්න මෙතනට තමයි මේ තරම් දුරක් තමයි සමකයට වැටෙන හිරු කිරණකට යන්න වෙන්නේ. හැබැයි මේ දෙපැත්තේ අක්ෂාංශය දෙපැත්ත මැද කලාප වලට වැටෙන හිරු කිරණ වලට වඩා ඔයාලට පේනවද? ඊට වඩා වැඩි වායු ගෝලීය දුරක් තාපවත් කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා මේ. නේද? ඔන්න බලන්නකො වැඩිපුර ගෙවාගෙන යන්න වෙලා තියෙන දුර ප්‍රමාණය. එහෙනම් ඔයාලට පේනවා මැදාක්ෂාංශ කලාප වලට යන හිරු කිරණ වලට සමකයට එන හිරු කිරණකට වඩා ලොකු දුරක් යන්න වෙලා. නේද? යන ගමන් නිකන් ඉන්නේ නෑනේ මේගොල්ලෝ. නේද? වායු ගෝලීය තාපවත් කිරීමේ ක්‍රියාවලියට දායක වෙනවා. ඒ වගේම තමයි ළමයි දැන් අපි බලමුකෝ මේ මැදාක්ෂාංශ කලාප වලට යන කිරණ සමකයට ළඟා වෙන කිරණ වලට වඩා වැඩි වායු ගෝලීය දුරක් තාපවත් කරගෙන ඒ හරහා ගමන් කරනවා. ඊට පස්සේ බලමු ද්‍රව කලාප වලට යනකොට මොකද වෙන්නේ බලන්න. මෙන්න බලන්න. ඕම් බලන්න වැඩි. ද්‍රව දෙක දක්වා යනකොට තවත් කිරණය ආනතයි. තවත් ඇල කිරණයකින් යන්නේ. නේද? තවත් ආනත කිරණයකින් තමයි ළඟා වෙන්නේ. මීටත් වඩා ඇල බවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා අන් කවර කලාපයකට වැටෙනවටත් වඩා වැඩි වායුගෝලීය දුරක් තාපවත් කරගෙන ද්‍රව කලාප වලට හිරු කිරණ වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. නේද? සූර්යයා මගින් ගෙනියන තාපය නැත්නම් කිරණ මගින් සූර්යාගේ සිට යන කිරණ මගින් ගෙනියන තාපයට සිද්ධ වෙලා තියෙනවා වැඩි වායුගෝලීය දුරක් තාපවත් කරන්න. ද්‍රව පැත්තට යනකොට. එහෙනම් ඔන්න ඔයාලට පැහැදිලි වෙන්න ඕනි සමකයේ ඉඳලා බැහැරට යනකොට ක්‍රමානුකූල උෂ්ණත්වය අඩු වෙලා යන්නේ ඇයි කියලා. ඇයි ක්‍රමානුකූල උෂ්ණත්වය අඩු වෙලා යන්නේ? කාරණා දෙකක්. එකක් තමයි හිරු කිරණ පතනය වන කෝණයේ ඇතිවන වෙනස්කම්. නේද? සමකයට ලම්බකව හිරු කිරණ වැටෙනවා. නේද? දෙපැත්තේ අක්ෂාංශ දෙපැත්තේ අර්ධගෝල දෙකේ ඉහළ අක්ෂාංශ වලට යනකොට ක්‍රමානුකූලව පතනය වන හිරු කිරණ වල ආනතිය වැඩි වෙනවා. ඔන්න එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි මේ ආනත කෝණ වලින් ළඟාවන හිරු කිරණ වලට ද්‍රව පැත්තට යනකොට වැඩි වායු ගෝලීය දුරක් වායු අංශ ප්‍රමාණයක් හම්බ වෙනවා ඒ හරහා යන්න වෙලා. නේද? මෙන්න මේ නිසා තමයි අපිට පේන්නේ සමකයෙන් බැහැරට යනකොට වායු ගෝලීය උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. නේද? අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න ඔයගලන්ට පැහැදිලි දැන් තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය කියන්නේ මොකද්ද? සහ ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණා. අපි චුට්ටක් ලියමු. ඔයාලගේ ඩියුට් එකේ පස්සේ පේජ් එකේ තියෙනවා මාතෘකාව තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය. අපි එතන ලියමු. ලියන්න. තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය. සමකයේ සිට භූතලයට සමාන්තරව ද්‍රව දෙසට යන විට සමකයේ සිට භූතලයට සමාන්තරව ද්‍රව දෙසට යන විට උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම
සමකයේ සිට භූතලයට සමාන්තරව ද්‍රව දෙසට යන විට උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම. උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම. තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය යන්නෙන් අදහස් කෙරේ. තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය යන්නෙන් අදහස් කෙරේ. තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය යන්නෙන් අදහස් කෙරේ. මෙම තිරස් උෂ්ණත්ව ව්‍යාප්තියේදී සිදුවන්නේ මෙම තිරස් උෂ්ණත්ව ව්‍යාප්තියේදී සිදුවන්නේ මෙම තිරස් උෂ්ණත්ව ව්‍යාප්තියේදී සිදුවන්නේ සමකයෙන් බැහැරට යත්ම සමකයෙන් බැහැරට යත්ම නැතහොත් ද්‍රව දෙසට යත්ම සමකයෙන් බැහැරට යත්ම නැතහොත් ද්‍රව දෙසට යත්ම උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යාමයි. උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යාමයි. සර් නැතහොත් ද්‍රව දෙසට යත්ම නැතහොත් ද්‍රව දෙසට යත්ම උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යාමයි. අලුත් ඡේදක ලියන්න. දැන් හේතු කියන්න හදන්නේ පෘථුවිය ගෝලාකාර ග්‍රහ වස්තුවක් වන නිසා පෘථුවිය ගෝලාකාර ග්‍රහ වස්තුවක් වන නිසා පෘථිවි පෘෂ්ඨය මත සෑම ස්ථානයකටම පෘථිවි පෘෂ්ඨය මත සෑම ස්ථානයකටම එක හා සමානව පෘථිවි පෘෂ්ඨය මත සෑම ස්ථානයකටම එක හා සමානව සූර්ය කිරණ පතනය නොවේ. සූර්ය කිරණ පතනය නොවේ. අවුරුද්දේ වැඩි කාලයක් සමකය සහ ඒ ආසන්න කලාපයට අවුරුද්දේ වැඩි කාලයක් සමකය සහ ඒ ආසන්න කලාපයට සමගය සහ ඒ ආසන්න කලාපයට ලම්බකව හිරු කිරණ පතනය වුවත් ලම්බකව හිරු කිරණ පතනය වුවත් මධ්‍යක්ෂාංශීය කලාපවලට අංශක 66.5ක් වැනි ආනත කෝණයකින් 66.5 කියලා කියන්නේ අපි අංශක 66.5ක් වැනි ආනත කෝණයකින් මධ්‍ය අක්ෂාංශීය කලාපයට අංශක 66.5ක් වැනි ආනත කෝණයකින් හිරු කිරණ ළඟා වන විට නැත්නම් පතිත වන විට ද්‍රවාසන්න කලාපවලට හිරු කිරණ ළඟා වන්නේ ද්‍රවාසන්න කලාපවලට හිරු කිරණ ළඟා වන්නේ අංශක 23.5ක් වැනි
ආනත කෝණයකින් අංශක 23මාරක් වැනි බෙහෙවින් ආනත වූ කෝණයකින් වේ. අංශක 23මාරක් වැනි බෙහෙවින් ආනත වූ කෝණයකින් වේ. මේ නිසා සමකයෙන් බැහැරට පතිත වන හිරු කිරණ වලට සමකයෙන් බැහැරට පතිත වන හිරු කිරණ වලට වැඩි වායුගෝලීය දුරක් ගමන් කිරීමටද සිදුවේ. වැඩි වායුගෝලීය දුරක් ගමන් කිරීමටද සිදුවේ. මෙම දිත්ව කාරණා නිසා නැත්නම් මෙම දිත්ව කරුණු නිසා සමකයෙන් බැහැරට යන විට ක්‍රමානුකූලව උෂ්ණත්වය පහත වැටීම සිදුවේ. මෙය පෘථිවියේ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තියේ ස්වභාවයයි. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති මේ කාරණේ. මම ටිකක් බොහොම හිමින් නෝට් එකක් දුන්නේ එකයි. මේක ටිකක් අර කියනවා වගේම ලේසියෙන් අවබෝධ කරගන්න අමාරුයි. නේද? ටිකක් සංකීර්ණයි අවබෝධ කරගන්න. ඒ නිසා මම පැහැදිලි කළා කරුණු දෙකක් බලන්න. ඉස්සෙල්ලා මම පැහැදිලි කළා තිරස් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියලා. සමකයේ ඉඳලා අපි පොළොව දිගේ ද්‍රව පැත්තට ඇවිදගෙන ගියොත් ගන්න බෑ, හරි අමාරු වැඩක්, ලොකු දුරක්. නමුත් අපි හිතින් යනවා එහෙම. යනකොට අපිට දැනෙන දේ තමයි අපි කියන්නේ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය. නේද? ඒකෙදි පේන දේ ප්‍රතිඵලය අපි දැක්කා සමකයේ ළඟ උණුසුම වැඩි. නමුත් ඉහළ අක්ෂාංශ වලට ක්‍රමානුකූලව යනකොට උෂ්ණත්වය අඩුවීමක් පේනවා. ඒකට හේතුව අපි පැහැදිලි කළා සාධක දෙකක් ඔස්සේ. එකක් තමයි පෘථිවිය ගෝලාකාරයි. ඒ නිසා අපි හිරු කිරණ හැමතැනම සමානව වැටෙනවා කියලා කිසිසේත්ම අපි විශ්වාස කරන්නේ නැහැ. නේද? සමකයට හැමදාම අපිට පේනවා ඍජුව ලම්බකව හිරු කිරණ පතනය වෙනවා. අවුරුද්දේ වැඩි කාලයක්. ඒ නිසා අධික උණුසුමක් ධර්ම කලාපීය දේශගුණයක් සමකය සහ යාවට කලාපේ හැදෙනවා. හැබැයි ඒකින් ඈතට යනකොට දෙපැත්තට යනකොට අපිට පේනවා ඇල කෝණ වලින් තමයි හිරු කිරණ යන්නේ. පොඩක් ඇලයි. නේද? දැන් මැද අක්ෂාංශ වලට 66මාරක්. ඈතම අක්ෂාංශ වලට යනකොට අංශක 23මාරක් විතර බෙහෙවින් ඇල කෝණකින් යනවා. මේ යනවා විතරක් නෙමෙයි අර ඈතට යන කිරණයකට එන්න වායුගෝලීය දුර තාපෝද්‍රාවන සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපිට පේනවා පෘථුවිය මත පිට මේ උෂ්ණත්වය සමකයෙන් ඈතට යනකොට ක්‍රමානුකූලව අඩු වී යාමක් පෙන්වුම් කරනවා. ඔයාලා හෝමෝම ටියුට් එකේ අනිත් පැත්ත පේජ් එක පෙන්නන්න. page number 6 පෙන්නන්න. ඒකේ තියෙනවා මේ ක්‍රියාවලිය පෙන්නලා. නේද? මේ ක්‍රියාවලිය පෙන්නලා. එතකොට උතන රූපසනාවක් තියෙන්නේ ඔය. ඕක පැහැදිලිමදීනේ. නේද? හැබැයි අවශ්‍ය කරන දේවල් ඔයගලන්ට දීලා තියෙනවා. බලන්න හොඳින් අධ්‍යයනය කරන්න ඔය රූපසන මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමකයේ පෙන්නලා තියෙනවා නේද? දැන් මේ පෘථිවි ගෝලයේ භාගය ළමයි පෙන්නලා තියෙන්නේ ඔයගලන්ට. මම ටිකක් ලං කරලා පෙන්නන්න භාගයයි තියෙන්නේ නේද? ඒකේ බලන්න මෙන්න මේ පෙන්නලා තියෙන සමකය නේද? මේ දෙන්නේ කරකටක නිවර්තනය, මේ පැත්තේ මකර නිවර්තනය ඔය ටික තියෙනවා. මේ තියෙන්නේ ද්‍රව කලාප, උතුරු ද්‍රව කලාපේ, මේ දකුණු ද්‍රව කලාපේ. එතකොට අපිට මෙතෙන්දී බලන්න මේ පෙන් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා sunlight directly overhead. මේ කියන්නේ පුතේ
හිරු කිරණ ඍජුව පතනය වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මොන හරි වර්ණයක් අරගෙන ඊතලයක් ගන්න. මේකේ තියෙනවා රේඛාව ඊතලයක් ගහලා පෙන්වන්න ඍජුව අංශක 90ක් කියලා දාලා පෙන්වුවට කමක් නැහැ. හරි? ඒක දාන්නකෝ. මෙහෙම ඊතලයක් දාන්න දාලා අංශක 90ක් කියලා පෙන්වන්න. අංශක 90 කියන එක ලියලා පෙන්වන්න. මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ මෙන්න මේ වගේ. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ කලාපය. මේ අර කඩේරි වලින් දක්වලා තියෙන්නේ නේද? අන්න ඒකට එකෙල්ලේ ඊතල දෙකක් මේ දෙකටම ගහන්න. අර්ධගෝල දෙකටම. උඩ එකටයි යට එකටයි. ඒ ඊතල දෙක ගහලා එතෙන්ති ලියන්න ඒ ඊතලයේ මත අංශක 66මාරයි. දෙකේම ලියන්නේ. අංශක 66මාරයි. අංශක 66මාර කෝණකින් තමයි ඒ කලාප වලට හිරු කෙරෙන පතනය වෙන්නේ. හරි? ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ද්‍රව කලාප දෙක උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය අපිට කලාප දෙක ගත්තා අපිට පේනවා මෙතන ලියලා තියෙනවා low angle of incoming sunlight නේද හිරු කිරණ ළඟා වෙනවා කියලා කියන්නේ මෙහෙවි ආනත කෝණයකින් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් ඊතල දෙකක් ගහන්න අර වගේම ගහලා අන්න එතන ලියන්න ඕනි අංශක 23මාරක ආනත කෝණයකින් තමයි මේ කලාප වලට හිරු කිරණ එන්නේ. ඔන්න මම 23මාර මේ පැත්තෙන් ලියනවා. දෙපැත්තෙම ඊතල දාලා උඩට ලියන්නේ. අංශක 23මාර. හරි හොඳයි ඒ ටික දැම්මනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් අඩිරුල අරගෙන මෙන්න මේ ඍජුව හිරු කිරණ පතනය වන සමකය ආසන්න කලාපය පෙන්නලා තියෙනවා ඔබ දැන් ඊතලකින් පෙන්වන්නේ නේද අන්න එතන මේ පෘථිවි ස්පර්ශ කරන තැන අඩිරුල අරගෙන ඍජු රේඛාව වෙනත් වර්ණයකින් ඍජු රේඛාවක් මෙහෙම ගන්න හරි ඔන්න ඔයගොල්ලෝ පෘථිවි ස්පර්ශ කරන සමකය ස්පර්ශ කරන තැනින් ඍජු රේඛාවක් ගහගන්න දැන් ඔයාලට හොඳට පේනවා නේද මේ එක එක අක්ෂාංශීය කලාප වලට හිරු කිරණ ළඟා වෙන දුර සීමාවන් වෙනස් වෙලා තියෙනවා මේ බලන්නකෝ සමකයට නම් අපි වෙනස් වන දුරක් ගත්තේ නේද මේ කෙටිම දුර තියෙන යාට හිරු කේන්ද්‍රලා ගත්තාම කෙටිම දුර හරි හැබැයි අපිට පේනවා මැද අක්ෂාංශ වලට යනකොට සමකයට ආපු කිරණයකට වඩා වැඩි දුරක් යන්න වෙනවා නේ මෙන්න මේ ඩිංගි ඊළඟට ද්‍රව කලාප වලට යනකොට අපිට පේනවා ඊටත් වඩා වැඩි දුරක් ඒ කිරණ කොටසට යන්න වෙනවා නේද ඔය ටික පේනවනේ එන්නේ ඒ නිසා තමයි මේ ඍජු රේඛාව ගහගන්න කියලා කිව්වේ එහෙනම් අපි මේ රූප සටහනට අදාළ විස්තරය තමයි කලින් පේජ් එකේ ලියාගත්තේ නේද කලින් පේජ් එකේ ලියාගත්තා දැන් ඔයාලා දන්නවා ඔයාලා දැනුවත් කර්ණා දෙකක් මොකද්ද එකක් තමයි පෘථුවිය මත තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය කියන්නේ මොකද්ද කියන එක දැන් දන්නවා ඊළඟට ඔයාලා දන්නවා එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ ඒ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය නිර්මාණය වෙන්න බලපාන හේතු සාධක දෙකක් ගන්න නේද එහෙනම් මේ කතාව පැහැදිලි අපි යන්න හදන්නේ එතකොට උෂ්ණත්ව ව්‍යාප්තිය ගැන කතාව ඉවර කරලා ඒ page number 6 වල තියෙනවා ආර්ද්‍රතාවය කියලා දෙයක් නේද ආර්ද්‍රතාවය කියලා තවත් සංකල්පයක් මේකත් කාලගුණීය මූලිකාංගයක් කියලා අපි ඉගෙන ගත්තේ අර පළවෙනි දවසේ අපි ලැයිස්තුව ලිව්වේ කාලගුණීය මූලිකාංග ලැයිස්තුව මේක තියෙනවා නේද අපි එතෙන්දි මතකද ඔයාලට ලිව්වා උෂ්ණත්වය වර්ෂාපතනයේ ආර්ද්‍රතාවය කොහොමයි කියාගෙන ගියේ හැබැයි ඔයාලට පේනවා ඇති උෂ්ණත්වය ගැන කතා කරලා ඉවර කරපු තැනින් අපි කෙලින්ම ආර්ද්‍රතාවය අරගෙන වර්ෂාපතනයේ පොඩ්ඩක් පස්සට දාන්න හේතුවක් තියෙනවා සාධාරණ හේතුවක් නිසා තමයි මේ උෂ්ණත්වයට සම්බන්ධ කරලම ආර්ද්‍රතාවය කියන කෙනා මාතෘකාවට අරන් හරිද මේ වායුගෝලීය උෂ්ණත්වය හා සම්බන්ධවම කතා කරන්න ඕන කාරණයක් තමයි ළමයි ආර්ද්‍රතාවය කියලා කියන්නේ හරි ඒ නිසා අපි ඩියුට් එකේ දෙවෙනි කෙනා විදිහට අරන් තියෙනවා ආර්ද්‍රතාවය කාලගුණීය මූලිකාංගනේ මේ කතා කරන්නේ ඔන උෂ්ණත්වයේ සම්බන්ධ සියලුම කාරණා කතා කරලා හරි දැන් අපි අරගන්නවා ආර්ද්‍රතාවය මොකද්ද මේ ආර්ද්‍රතාවය කියන්නේ මේක දේශගුණ විද්‍යාවේ කතා බහ කරන වචනයක් නේ ආර්ද්‍රතාවය නේද ආර්ද්‍රතාවය අපි මේක ටිකක් සරල කරගමු ආර්ද්‍රතාවය හරි මේක සරලව කිව්වොත් අපි මේ කියන්නේ තෙතමනය ගැන තෙතමනය කොහෙද තෙතමනය ගැන කියන්නේ මේ තෙතමනය ගැන කතා කරන්නේ කොහෙද වායුගෝලයේ දැන් පැහැදිලි වුණාද මේ සංකල්පේ අපිට අලුත් නමකින් ආවට ආර්ද්‍රතාවය කියලා මේකේ සරල තේරුම තමයි තෙතමනය කොහෙද වායුගෝලයේ තෙතමනය නේද වායුගෝලයේ තෙතමනය දැන් අපි පසේ තෙතමනය ගැන කතා කරනවා නේද පසේ තෙතමනය ගැන කතා කරනවා සොයිල් මොයිස්චර් කියලා එතකොට කියනවා ඒක නෙමෙයි මේ කියන්නේ වායුගෝලීය තෙතමනය මේක හොඳ අවස්ථාවක් තියෙනවා තේරුම් ගන්න ඔයාලට තදට පායන දවස් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ අපිට හැමට ටිකක් රළු ගතියක් දැනෙනවා නේද හැමට ටිකක් රළු ගතියක් දැනෙනවා
එයි වායු ගෝලයේ තියෙන තෙතමනේ ගොඩක් අඩුයි. නේද? ගොඩක් අඩුයි. අපි බලන්නේ හිම වෙලාවකට කොහොම හරි කරලා ගහක හිවණක් කැඩලා යනවා. නේද? දැන් සමහරවිට ජනවාරි මාසෙ වෙනකොට පළවෙනි වාරේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා පාසල් වල ක්‍රීඩා උත්සව ආරම්භ වෙනවා, ක්‍රීඩා කටයුතු ආරම්භ වෙනවා. වැඩි හරියක් ළමයි එලිමහනේ. නේද? ළමයි පාට වෙනස් වෙන කාලයක්. එතකොට මේ කාලේදී ඔයගොල්ලෝ ග්‍රවුන්ඩ් එකට ගියාම ක්‍රීඩා කරන්න නැති වෙලාවලට බලන්න හේවණක්. එයි අර තද සූර්ය රශ්මිය ලැබිලා ආර්ද්‍රතාවයේ අඩු පරිසරයකට ඔයා ගියාම පාට හැමට රසණයක් දැනෙනවා. නේද? තෙතමනේ වායු ගෝලය අඩුයිද වෙලාවට. හැබැයි දවසක් දෙකක් තුනක් එක දිගට වහසාම පරිසරය තත්ත්වය ඊට වඩා වෙනස් නේද? දවසක් දෙකක් තුනක් තදට වැහැලා පරිසරය වෙනස් වුණාම අපිට අර කර්කශ බව දැනෙන්නේ නැහැ හැමට. නේද? එතකොට අපිට දැනෙන්නේ බොහොම සෞම්‍ය ගතියක් දැනෙනවා. ඇයි? හැමට බොහොම සෞම්‍ය ස්වභාවයක් දැනෙන්නේ සීතලක් දැනෙන්නේ ඇයි? ඒ වෙලාවේ බැලුවහම වායු ගෝලයේ වැඩිපුර තෙතමනයක් තියෙනවා. තෙතමනයක් ඇති වෙලා තියෙනවා. ඔන්න වෙනස. ඔන්න ඔබ ප්‍රායෝගිකව මේ ආර්ද්‍රතාවය අත්දකින අවස්ථා දෙකක් ගැන කිව්වේ. ඒතර ඔයාලට දැන් තේරුම් ගන්න තියෙන්නේ වායු ගෝලයේ ආර්ද්‍රතාවය කියන්නේ මොකද්ද? වායු ගෝලයේ තෙතමනය. හරි? වායු ගෝලයේ තෙතමනය. ඒතර අපි බලමු ඇයි වායු ගෝලයේ තෙතමනය නැත්නම් මේ ආර්ද්‍රතාවය කියන සංකල්පය උෂ්ණත්වයත් එක්කම සම්බන්ධ කරලා කතා කරන්නේ. මම කියවනේ මේක වෙන් කරලා කතා කරන්න බෑ කියලා. ඇයි මේ උෂ්ණත්වයත් එක්ක ගන්නේ? මෙන්න කාරණේ. දැන් ඔබ හිතන්න උෂ්ණත්වය ගැන චුට්ටකට අමතක කරන්න. ආර්ද්‍රතාවය කියන්නේ තෙතමනය කියලා දන්නවා. දැන් අපි බලමු කොහොමද වායු ගෝලයට තෙතමනයක් ඇති වෙන්නේ? කොහොමද වායු ගෝලයට තෙතමනයක් ඇති වෙන්නේ? පුළුවන් නම් කෙනෙක් කියන්න බලන්න. වායු ගෝලයට තෙතමනයක් ඇති වෙන්නේ කොහොමද? වායු ගෝලයට තෙතමනයක් ඇති වෙන්නේ කොහොමද? ජල වාෂ්ප එකතු වීම නිසා. ඔන්න මම වැඩේ ලේසි කළා. හරි? ඔන්න මම හේතුව ලියනවා එහෙනම් අපි හොයාගත්ත හේතුව ජල වාෂ්ප එකතු වීම. එකතු වීම. අපි කියවනේ ජලය කියන්නේ ඝන ද්‍රව වායු කියන ස්වභාවයන් තුලින්ම තියෙන එකම පදාර්ථය කියන. ඔන්න ජලයේ එක අවස්ථාවක් පේනවා. නේද? වායු ගෝලයට ජලය එකතු වෙන්නේ වාෂ්ප විදියට. ජල වාෂ්ප. හරි? එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා ආර්ද්‍රතාවය කියන්නේ වායු ගෝලයේ තියෙන තෙතමනය. වායු ගෝලයට ඇයි තෙතමනයක් ඇති වුනේ? ජල වාෂ්ප එකතු වීම නිසා. ඔන්න දැන් හිතන්න අවස්ථාවක් තියෙනවා ඔයගලන්ට. දැන් අපි යන් ඊළඟ ස්ටෙප් එකට. කොහොමද වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙන්නේ? කොහොමද ළමයි වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙන්නේ? දැන් හිතන්න පොඩ්ඩක්. හයවෙනි පිටුවේ තියෙන රූපය ආය අඳින්න ඕන විදිය කියන්න කියලා කියනවා. මම ඒක අන්තිමට කියාගෙන යන්නම්. දැන් මේ හොඳ තැනකට ඇවිල්ලා ඉන්න නිසා හොඳේ. හොඳ තැනකට ඇවිල්ලා තියෙන නිසා මම මේක පැහැදිලි කරන්න ගිහලා අන්තිමට පන්ති ඉවර කරන්න කලින් කියන්නම්. අන්න කියන ඔය එන්නේ උත්තර නේද? ඔය එන උත්තර. ඔය සමහරු කියනවා වාෂ්පීකරණය නිසා. සමහරු කියනවා උත්සේදනය නිසා. ඔය උත්තර හැම එකක්ම හරි. ඔය උත්තර හැම එකක්ම හරි. දැන් මම ප්‍රශ්නේ මොකද්ද? වායු ගෝලයට ආර්ද්‍රතාවය වායු ගෝලීය ආර්ද්‍රතාවය කියන්නේ වායු ගෝලයේ තෙතමනය. තෙතමනයක් එහෙම නැත්නම් ආර්ද්‍රතාවක් වායු ගෝලයේ ඇති වෙන්නේ වායු ගෝලයට ජල වාෂ්ප එකතු වීම නිසා. මම ඊට පස්සේ ඔබෙන් ප්‍රශ්නයක් අහුවා කොහොමද ජල වාෂ්ප එකතු වෙන්නේ? දැන් ඔයාලා උත්තර දුන්නා මම ලියනවා ටික. ඔන්න වාෂ්පීකරණය නිසා වාෂ්පීකරණය. මොකද්ද වාෂ්පීකරණය කියන්නේ? වාෂ්පීකරණය කියන්නේ පසේ තියෙන එහෙම නැත්නම් ගංගා ඇලදොල වල තියෙන එහෙම නැත්නම් මේ අපේ ශරීරයේ තියෙන ජලය ටික නේද? ද්‍රව තත්ත්වයේ තියෙන ජලය ටික වාෂ්ප බවට පෙරලිලා වායු ගෝලයට එකතු වෙනවා නම් අපි ඒක කියන වාෂ්පීකරණය. නේද? වාෂ්පීකරණය. ඊළඟට ඔයගොල්ලෝ කිව්ව උත්තරයක් මම දැක්ක මේ chat box එකේ එනවා මේ උත්සේදනය. උත්සේදනය. හොඳට අහන්න මේ දේවල් ඈ. උත්සේදනය. මොකක්ද උත්සේදනය කියන්නේ? ශාකවල තියෙන ජලය ටික වායු ගෝලයට ජල වාෂ්ප විදියට පිට කරනකොට මුදාහන්නකොට විමෝචනය කරනකොට අපි කියන්නේ නෑ වාෂ්පීකරණය කියලා. අපි ඒකට නියම වචනයක් දෙනවා. අපි ඒකට කියන්නේ උත්සේදනය. නේද? උත්සේදනය. එහෙනම් මොන දෙකක් හම්බ වුණා. වායු ගෝලයට ජලය උදාහරණ ජල වාෂ්ප එකතු කරන ක්‍රම දෙකක් දැන් ගන්නවා. මේ දෙක විතරද තියෙන්නේ. මේ දෙක විතරද තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් ආවොත් ඔය දෙකද විතරද තියෙන්නේ. නෑ තවත් තියෙනවා. තවත් තියෙනවා. දැන් ඔයාලම කිව්වනේ ඔයාලම හිතුවනේ නේද? පායන දාට හැමට රස්නයක් දෙන්න වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ටික අඩු නිසා. තෙතමනිය අඩු නිසා. දැන් වහින දාට හීතලයි රෙද්දක් පෙරවගෙන නිදා ගන්නවනේ. ඇයි? හැමට සීතල දැනෙන නිසා. ඉදාට ඉතින් මේ ජල වාෂ්ප වැඩිපුර වායු ගෝලයේ තියෙන හින්දානේ අපිට හැමට හීතලක් දැනෙන්නේ. නේද? ඉතින් එදාට ඔය කියන අධික තෙතමනේ වායු ගෝලයේ ඇති වෙන්න මේ කියන උත්සේදනයේද බලපාලා තියෙන්නේ මේ කියන වාෂ්පීකරණයේද බලපාලා ප්‍රශ්නයක් ආවම හිතන්න වෙනවා නේ මීදුම නිසා කියලා කියනවා
මීදුම කියන්නේ ඒක මම නෑ කිය ඔයාලා කියන උත්තරේ නෑ කියලා මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒක හරි. නමුත් ඊට එහා ගිහලා පොඩ්ඩක් තව හිතන්න පුළුවන්. තව චුට්ටක් එහාට ගිහින් හිතන්න පුළුවන්. ඒ මේ වැස්සදාට අපිට වැඩි තෙතමනයක් දැනෙලා සීතලක් දැනෙන්නේ වෙන කාරණයක් නිසා. නේද? වෙන කාරණයක් නිසා වායු ගෝලයට ජලයේ වාෂ්ප එකතු කරන තව ක්‍රමයක් නිසා. මොකද්ද මේ ක්‍රමය කියලා තමයි මම අහන්නේ. ක්‍රමේ තමයි වර්ෂණය. වර්ෂණය. මොන වරද්දා ගන්න එපා වචන දෙකක්. හොඳේ ඔයගලන්ට මේ වචනේ වුණා ඔයාලා හිතයි මෙහෙම. හරි? වර්ෂණය. මම වචන දෙක ඉස්සරලා ලියන්නේ. එකක් වර්ෂණය. අනිත් එක තමයි වර්ෂාපතනය. වර්ෂාපතනය. දැන් මට කියන්න මේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? ඔබලන් අත උස්සන්න මේ දෙකම එකක් කියලා කියන්නේ. මේ සංකල්ප දෙකේ වෙනසක් නැහැ. මේ දෙකෙන්ම කියන්නේ එකක්. අත උස්සන්න බලන්න. දෙකක් කියලා උත්තර එනවා ගොඩක් අය. දෙකක් කියලා උත්තර එනවා. නේද? දැන් හොඳයි මට අහන්න උනා නම් දෙකක් කියන්න හේතුව මොකද්ද කියලා. දැන් මේ දුරස්ත අධ්‍යාපනය තුළ එහෙම අවස්ථාවක් අමාරුයි. ඕන මයික්‍රොෆෝන් ඔන් කරලා ඔයාලට කියන්න පුළුවන්. දෙකක් කියලා හැමෝම කියනවා. අති බහුතරය කියනවා දෙකක් කියලා. හොඳයි මම ඒක පිළිගන්නම්. ඒ වගේම මම ඔයගොල්ලන්ට මේ වෙලාවෙම එක වෙනස කියා දෙනවා. හරි? වර්ෂණය කියන්නේ පුතේ වර්ෂණය කියන්නේ පොළොවට ජලය ලැබෙන ක්‍රම තියෙනවා විවිධ ඒවා. සමහර ප්‍රදේශවලට හිම වැටෙනවා. මොන මන් ලිව්වා? හිම වැටෙනවා. තවත් සමහර ප්‍රදේශවලට අයිස් වැටෙනවා. අයිස් කුට්ටි. හරි අයිස් වැටෙනවා. තවත් සමහර ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබෙනවා. අපිට ලැබෙන්නේ මේකනේ. නේද? අපිට ලැබෙන්නේ මේ ක්‍රමයට. වර්ෂාපතනය. ඊළඟට මේ පිණි බානවා. උදේට. දැකලාද? පිණි. නේද? ඊළඟ මීදුම් ගලනවා. සමහර ප්‍රදේශවලට. ඔය කඳුකරේ පැත්තට ගියා නම් නේද? මේ අත්දැකීම ඔබ විඳලා ඇති. උදේට එළියට බහිනකොට මේ අත්දැකීම ඔබත් විඳලා ඇති. ඊළඟ තව සමහර ප්‍රදේශවලට තුහිනේ පතනය වෙනවා. තුහින. හිම වලට වඩා මේ ටිකක් මෘදු මුලක් අවස්ථාව. තුහින. ඊළඟට මේ තාරකා වැටෙනවා වගේ මේ මල් තුහින වැටෙනවා. මල් තුහින. අපේ රටේ මේ අවස්ථා දෙක සිද්ධ වෙනවා. තුහිනේ පතනය සහ මල් තුහිනේ සිද්ධ වෙනවා. කොහෙද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන්නේ නුවරඑළියේ හෝටන් තැන්නට. මතක තියාගන්න ඕනේ මේ කාරණේ. නුවරඑළියේ හෝටන් තැන්නට සර් කියලා තියෙනවා තුහින වැටෙනවා මල් තුහින වැටෙනවා. දැන් ඔක බලන්න ටාගට් කරගෙන අවුරුද්දක කියලා බලන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න හැම අවුරුද්දකම වැටෙන්නේ නැහැ. කලාතුරකින් වැටෙන්නේ ඒ උපරිම දින 3ක් 4ක්. දින 3ක් හෝ 4ක්. ඉතින් ඒක බොහොම දුර්ලභ අවස්ථාවක්. දැක ගන්න අත්දැකීම් විඳ ගන්න ඔබට අවස්ථාව ලැබුණොත් ඔබ සැබෑම පින්වන්තයෙක්. හරිද? සැබෑම පින්වන්තයෙක්. එතකොට මතක තියාගන්න ඕනේ තුහිනේ මල් තුහිනියත් මේ ජලය ලැබෙන ක්‍රමයක්. එහෙනම් බලන්නකො පොළොවට ජලය ලැබෙන ක්‍රම කීයක් තියෙනවද කියලා. නේද? ගොඩක් තියෙනවා. දැන් මම මේ කියපු නැති අවස්ථාවන් තව තියෙනවා. හරි? මෙන්න මේ ක්‍රම ටික කොහොම පොදුවේ ගත්තා. පොළොවට ජලය ලැබෙන සියලුම ක්‍රමවේද පොදුවේ ගත්තාම අපි කියන්නේ මොකක් කියලාද? වර්ෂණය. හරි? වර්ෂණ ක්‍රියාවලිය. මේකට කියනවා ඉංග්‍රීසියෙන් precipitation. හරි? වර්ෂණය. එහෙනම් දැන් දන්නවා. එතකොට වර්ෂාපතනය කියන්නේ දැන් ඔයාලට අහුණානේ කතාව. වර්ෂාපතනය කියන්නේ ළමයි දියරමය බිඳු ස්වභාවය. නේද? ජල බිඳු විදියට මේ වායු ගෝලයේ තියෙන ජලය ටික පොළොවට වැටෙනවා නම් අන්න ඒකට අපි කියනවා වර්ෂාපතනය. අපිට ලැබෙන අවස්ථාව සුලභ අවස්ථාව මේක. නේද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ වර්ෂණයේ එක ප්‍රභේදයක් තමයි වර්ෂාපතනය. දැන් වෙනස පැහැදිලි ඇති. එතකොට බලන්න ඔයාලට අමතකුණානේ ළමයි මෙන්න මේක. නේද? මම ඇහුවේ වායු ගෝලයට ජල වාෂ්ප එකතු කරන ක්‍රියාවලිය මොනවද? ඔයාලා හොඳ උත්තර දෙකක් දුන්නා. එකක් ඔයාලා කිව්වා වාෂ්පීකරණය. ඔයාලා එකක් කිව්වා උත්සේදනය. මේ දෙක හරියටම හරි. ඒකේ තර්කයක් නැහැ. එයි මේ ආමතකුනේ. නේද? එයි මේ ආමතකුනේ. දැන් කට්ට වෙන්න ඔයාලා තියෙන දවසක හිටපු ගමන් පැයක් දෙකක් වගේ කාලයක් ඇතුළත තද වැස්සක් ඇති වෙනවා. නේද? සමහරවිට එහෙම දිග කාලයක් පායලා වහිනකොට අයිස් කැට එහෙමත් වැටෙන්න පුළුවන්. එහෙම අත්දැකීම් ඔබ සමහරට විඳලා ඇති. නේද? එහෙම වෙන්න පුළුවන්. එතකොට ළමයි මේ වැස්ස වැටෙනකොට වර්ෂණය වෙනකොට වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙනවා. නේද? වැස්සට පස්සේ බොහොම සෞම්‍ය පරිසරයක් හැමද සීතල දැනෙන තත්ත්වයක් නිර්මාණය වෙන්නේ අර වර්ෂාපතනය අතරතුර ජල වාෂ්ප පොළොවට වැන්න ජලයේ බිඳු විදියට පොළොවට වැන්න තමයි. අයිස් කැට විදියට පොළොවට වැන්න තමයි. නේද? පිණි තුෂර මල් තුහින විදියට ජලය වැන්න තමයි. මේ වැටෙන අතරතුර යම් ජල ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙනවා ජල වාෂ්ප විදියට. වහින අතරතුර. අන්න එතකොට අපි දකිනවා වැස්සාම වායු ගෝලයේ තියෙන තෙතමනි තව වැඩි වෙනවා. නේද? තෙතමනි වැඩි වෙනවා. එහෙනම් ඔබ දැන් දැනුවත්. මොකද දැනුවත් වෙන්න
මෙන්න කාරණේ. අපි ආපු කතා බහේ මේ ටික අපි දන්නවා. තෙත වායුගෝලයේ තියෙන තෙතමනයට තමයි ආර්ද්‍රතාවය කියන්නේ. මහා ලොකු දෙයක් නෑ. නේද? තෙතමනය කියන්නේ. එතකොට වායුගෝලයට ඇතිවන තෙතමනය සම්බන්ධයෙන් වග කියන්නේ කවුද? ජල වාෂ්පයකදී. නේද? වායුගෝලයේ තෙතමනය ඇති කරන්නේ කවුද? වායුගෝලයට ජල වාෂ්පයකදී. කවුද ජල වාෂ්ප එකතු කරන්නේ කියලා අහුවා ඔන්න උත්තර දෙනවා වාෂ්පීකරණය කියන ක්‍රියාවලියයි උත්සේදනය කියන ක්‍රියාවලියයි වර්ෂණය කියන තුන් දෙනා තමයි වායුගෝලයට ජල වාෂ්ප එකතු කරන්නේ. දැන් අපි දැනුවා. එහෙනම් කොහොමද මෙතෙන්ට උෂ්ණත්වය සම්බන්ධ වෙන්නේ? උෂ්ණත්වය සම්බන්ධ වෙන්නේ කොහොමද ළමයි? මම කියවනේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයත් එක්ක බද්ධවම කතා කළ යුතු දෙන කෙනෙක් තමයි ආර්ද්‍රතාවය. උෂ්ණත්වය නැතුව ආර්ද්‍රතාවය ගැන කතා කරන්න යන්න හොඳ නැහැ. කතා කරන්නත් බෑ. ඒක තමයි ඇත්ත. එතකොට කොහොමද උෂ්ණත්වය සම්බන්ධ වෙන්නේ? දැන් හිතන්න. දැන් හිතන්න පරිසර උෂ්ණත්වයක් නොතිබුණා නම් වාෂ්පීකරණය වෙයිද? වාෂ්පීකරණය වෙයිද? නැහැ. පරිසර උෂ්ණත්වය නොතිබුණා නම් උත්සේදන ක්‍රියාවලිය සිද්ධ වෙයිද? ඒත් නැහැ. පරිසර උෂ්ණත්වය නිසා නෙමෙයිද වර්ෂණ ක්‍රියාවලිය හටගන්නේ? පිනි හරි, තුෂරේ හරි, ඊළඟට මීදුම ඇතිවීම හරි, තුහිනේ හරි, මල් තුහිනේ හරි තීරණය වෙන්නේ පරිසර උෂ්ණත්වය මත. නේද? පරිසර උෂ්ණත්වය මත. එහෙනම් මතක තියාගන්න ඕනේ ආර්ද්‍රතාවය කියන දේ තීරණය කරන තීරණාත්මක සාධකය තමයි පරිසර උෂ්ණත්වය. වායුගෝලීය උෂ්ණත්වය. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති ආර්ද්‍රතාවයේ ඇයි අපි උෂ්ණත්වයත් සමග සම්බන්ධ කරලා කතා කරන්නේ කියලා. හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි නෝට් එක ලියන්න යමු. ආර්ද්‍රතාවයේ යමු. මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් බලලා ඉන්න. තුහිනේ හිම වගේද කියලා අහනවා. හරි තුහිනේ හිම වගේද කියලා අහනවා. හිම ඔබ දැකලා ඇති වීඩියෝ වල උදේ මේ හිම වලටත් වඩා මෘදු අවස්ථාවක් තමයි මේ තුහිනේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පුළුම් තියෙන්නේ. දැන් කොට්ට පුළුම් දැකලා ඇතිනේ. නේද? පුළුම් පාලා පුළුම් මේ ටිකක් අතර අරන් උඩ විසිකලොත් මොකද වෙන්නේ? ඒක බොහොම හිමින් පාවෙලා ගිහින් තමයි වැටෙන්නේ. අන්නේ විදිහට ජලයේ පතනය වෙනවා නම් අපි ඒකට තමයි කියන්නේ තුහිනේ. හරි තුහිනේ කියලා. මතක තියාගන්න ඊට වඩා ඝන ස්වභාවයෙන් දැන් වැහි බිඳුවක් ටක් ගාලා පොළොට ඇවිල්ලා වැටෙනවනේ. අන්නේ වගේ අයිස් බවට පරිවර්තනය වෙන අතරතුර අර ටිකක් අරට වඩා වේගී තුහිනේ පතනය වල බංකවල බොහෝ මලානික විදිහට තමයි ඇවිල්ලා හිමීට පාවෙලා පොළොට වැටෙන්නේ. ඒ අවස්ථාවට වඩා ටිකක් ඝනව නිර්මාණය වෙන අයිස් අවස්ථාව තමයි අපි කියන්නේ තුහිනේ කියලා. හරි? මේ හිම කියලා. තුහිනේ නෙමෙයි හිම කියලා කියන්නේ ඒ අවස්ථාව. එතකොට තුහිනේට වඩා හිම තත්ත්වය ඝනත්වය වැඩි ඈ. හොඳයි. අපි එහෙනම් ලියමු ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ලියන්න ආර්ද්‍රතාවය යනු කියලා පටන් ගන්න තියෙනවා. ලියන්න ආර්ද්‍රතාවය යනු වායුගෝලී ඇති ආර්ද්‍රතාවය යනු වායුගෝලී ඇති තෙතමනයයි. ආර්ද්‍රතාවය යනු වායුගෝලී ඇති තෙතමනයයි. වායුගෝලයේ ඇති තෙතමනයයි. වායුගෝලයට තෙතමනයක් ඇතිවන්නේ වායුගෝලයට තෙතමනයක් ඇතිවන්නේ වෙන වර්ණ අරගෙන මේ ටික ලියන්න. තෙතමනයක් ඇතිවන්නේ වාෂ්පීකරණය උත්සේදනය වර්ෂණය යන ක්‍රියාවලි මගින් වේ. මෙම සෑම ක්‍රියාවලියක්ම පරිසර උෂ්ණත්වය මත තීරණය වන නිසා පරිසර උෂ්ණත්වය මත තීරණය වන නිසා වායුගෝලීය ආර්ද්‍රතාවය
උෂ්ණත්වය සමග දැඩි සම්බන්ධතාවක් පවතී. උෂ්ණත්වය සමග දැඩි සම්බන්ධතාවක් පවතී. දැන් කතාව පැහැදිලි අපිට. අපි ලියාගත්තා. උෂ්ණත්වය සමග ලොකු සම්බන්ධතාවක් මේකේ තියෙනවා. දැන් ළමයි මේ උෂ්ණත්වයත් එක්ක තියෙන සම්බන්ධතාව නිසාම අපිට පුළුවන්කම තියෙනවා ආර්ද්‍රතාවය කියන සංකල්පය අවස්ථා දෙකකට යටත්ව කතා කරන්න. දැන් ඔයාලා මාත් එක්ක මෙන්න මේ කතාවට එකඟද කියලා පොඩ්ඩක් හිතන්න නිරවුල් මනසින්. හරි? වායු ගෝලයේ තියෙන ආර්ද්‍රතාවය කියන දේ තීරණය වෙන්නේ වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය මත කියන එකට එකඟද මාත් එක්ක? ඔබ එකඟද මේ කතාවට මාත් එක්ක? පරිසරයේ තියෙන නැත්නම් මේ වායු ගෝලයේ තියෙන තෙතමනේ නැත්නම් ආර්ද්‍රතාවය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ මේ පරිසරයේ තියෙන වායු ගෝලීය උෂ්ණත්වය මත කියන එකට එකඟද? ඒ කියන්නේ කිසියම් වායු ධාරාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය වෙන්නේ මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය මත. මම හිතනවා මේ කතාවට ඔබ එකඟ ඇති. නේද? එකඟ ඇති. එතකොට බලන්න ඔන්න ඒ කාරණේ නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ ආර්ද්‍රතාවය සම්බන්ධ මේ මිනුම් අවස්ථා දෙකක් පිළිබඳව කතා කරන්න. එකක් තමයි ළමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. එකක්. හරි? ඊළඟට දෙවෙනි එක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේ බලන්න මේ වචන දෙක බරපතල වචන දෙකක් විදිහට දැක්කට මේක ඇති දෙයක් නෑ. හරි? මේක ඇති දෙයක් නෑ. මේ බලන්නකෝ දැන් ඔයාලා පැහැදිලි කරගත්තානේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය නැත්නම් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ කවුද? ඒ පරිසරයේ එහෙම නැත්නම් ඒ වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය මත. උෂ්ණත්වය මත. ඔය තියරි කොළුවේ තියෙනවා නම් මේ දෙක තේරුම් ගන්න ලේසි. හරි? මේ බලන්න. හොඳට හයින්ද කියන දේ වෙන වැඩ ඔක්කොම පැත්තක දාන්න. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන එක පැහැදිලි කරන්නයි හදන්නේ. හරි? පැහැදිලි කරන්නයි හදන්නේ. කිසියම් වූ අවස්ථාවක්. ඒක උදේද, දවල්ද, රැද මධ්‍යම රාත්‍රී 12ටද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම වෙලාවක සලකා බලන ඕනෑම අවස්ථාවක වායු ගෝලයේ කිසියම් උෂ්ණත්ව මට්ටමක් ඇති. කිසියම් උෂ්ණත්ව මට්ටමක් ඇති. අපි හිතමු මේ සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් පරිසරයේ තියෙනවා. කොයි හරි වෙලාවක. අන්නේ උෂ්ණත්ව මට්ටම යටතේ ඒ උෂ්ණත්ව මට්ටම යටතේ වායු ඒකකයක අපි හිතමු වායු ඝන මීටරයක්. නේද? ඝන මීටරයක් දන්නවනේ. දිගත් මීටරයක්, පළලත් මීටරයක් ඊළඟට උසත් මීටරයක් වන කොටසක් නේද? වායු ඝන මීටරයක්. එහෙම එකක් වෙන්නේ ඔය කියන්නේ. එතකොට මෙන්න මේ වායු ඝන මීටරය තුල ජල වාෂ්ප ග්‍රෑම් 100ක් අන්තර්ගතයි නම් අන්න ඒක තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය. තේරුන්නේ ඒ වගේ නේද? ආයෙ හිතන්න කිසියම් අවස්ථාවක ඒක දවසේ ඕනෑම වෙලාවක කිසියම් අවස්ථාවක කිසියම් වූ වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ පවතින ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ලොකු දෙයක් නෑ මේක. හිතන්නම දෙයක් නෑ මේක. හරි සරලයි. කිසියම් වූ වායු ඒකකයක ඒ අදාළ අවස්ථාවේ තියෙන උෂ්ණත්වය යටතේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ඒක මම මෙහෙමයි සෙල්සියස් අංශක 20ක තියෙන උෂ්ණත්වයක් යටතේ 100ක් තිබුණා කියලා කිව්වට තව වෙලාවකට මෙහෙම කියන්න. සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයක් තියෙන අවස්ථාවේ ජල වාෂ්ප ග්‍රෑම් 250ක් තියෙනවා. ඒක ආයෙ වෙනස් වෙනවා. ආයෙ මේක මෙතන 20 හින්දා මෙතන 100යි කිව්වට මෙතන 30 වෙනකොට 250 වෙන්න බෑනේ. එහෙම තර්ක කරන්න එපා. ඒ මේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගැන කතා කරන්නේ නේද? කිසියම් වායු ධාරාවක බලන වෙලාවේ ඒ අපි සලකා බලන අවස්ථාවේ යම් උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්ව මට්ටමට ඉවල තියෙන ජල වාෂ්ප. ඉවල තියෙන වෙලා ප්‍රමාණය. ජල වාෂ්ප වලට අපි කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ඔබන්න ඒක තේරිච්ච අතොස්සන්. තේරිච්ච අතොස්සන්. කාටවත් තේරිලා නැද්ද? අනින්නවනේ. සර් ආයෙ චුට්ටක්. ආයි කියන්න. මේ අහගන්නකෝ. දැන් මේ ගණන් ඔක්කොම පැත්තක දාන්න. මේ වගේ හිතන්න එපා. මෙහෙමයි කියන්නේ කිසියම් වෙලාවක අවස්ථාවක වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය යටතේ වායු ඒකකයක තියෙන උෂ්ණත්වය යටතේ ඒ වායු ඒකකයේ ඇතුලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කොච්චරද? ඒක තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හරියට මෙහෙම දෙයක්. දැන් ඔයාගේ අතේ තියෙනවා පර්ස් එක. නේද? ඔයාගේ අතේ තියෙනවා පර්ස් එක. ඔයාගේ යාළුවාගේ අතේ පර්ස් එකක් තියෙනවා. හරි? ඔයාගේ පර්ස් එක අස්සේ රුපියල් 1000ක් තියෙනවා. හරි? ඔයාගේ පර්ස් එක අස්සේ රුපියල් 1000ක් තියෙනවා මම බලපු වෙලාවේ. ඊළඟ ඔයාගේ යාළුවාගේ පර්ස් එක මම අද්දාම මේකේ තියෙන රුපියල් 200යි. රුපියල් 200යි. ඒ වගේ දෙයක්. මොනවාක්වත් හිතන්න එපා.
ඔච්චරයිද? කිසියම් වෙලාවක වායු ගෝලයේ පවතින උෂ්ණත්වය යටතේ ඒ වෙලාවේ වායු ඒකකය තුල තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය. දැන් තේරුණාද කතාව? පැහැදිලිද? මම හිතනවා දැන් පැහැදිලි ඇති කතාව. හරි? එහෙනම් අපි ලියමු නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. කියන්නකො මෙහෙම. ටියුට් එක ඉඩක් තියෙනවා පහනේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය ගැන පැහැදිලි කරන්න. එයන කිසියම් වායු ඒකකයක කිසියම් වායු ඒකකයක නිශ්චිත අවස්ථාවකදී කිසියම් වායු ඒකකයක නිශ්චිත අවස්ථාවකදී පවතින උෂ්ණත්වය යටතේ රඳවාගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ නමින් හැඳින්වේ. දැන් හොඳ උදාහරණයක් ඉදිරිපත් කරලා දෙනවා බලන්නකො. නේද? මම දුන්න උදාහරණ දෙකට නෙමෙයි ටියුට් එකේ තියෙන වෙනම උදාහරණයක්. යම් වායු ඒකකයක වායු ඝන මීටරයක් අස්සේ උෂ්ණත්වය තියෙනවා සෙල්සියස් අංශක 22ක්. සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරයක් තියෙනවා. ඒක අස්සේ බැලුවාම එකතු කරලා හොයලා බැලුවාම ඒක අස්සේ තියෙන ජල වාෂ්ප ග්‍රෑම් 20යි. සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරයක් තෝරගත්තා. ඒක අස්සේ ජල වාෂ්ප කොච්චර තියෙනවද බැලුවාම ග්‍රෑම් වලින් තිබුණේ 20යි. කොච්චරයි කතාව. හරි ඔන්න නිරපේක්ෂ ආර්ද්‍රතාවය. මම හිතනවා පැහැදිලි ඇති. හරි එතකොට මොකද්ද ළමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ? නිරපේක්ෂ ආර්ද්‍රතාවය හිතන්න දෙයක් නෑ ඕක ඔච්චරයි. මෙන්න මේක තමයි ටිකක් බරපතල. පොඩ්ඩක් බරපතලයි මේක හිතන්න වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය. දැන් මේ බලන්නකො මං කිව්වා කිසියම් වෙලාවක වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය මත. ඇයි අපි දැක්කනේ උෂ්ණත්වයට අනුවනේ වාෂ්පීකරණය සිද්ධ වෙන ප්‍රමාණය, එහෙම නැත්නම් උත්සේදනය සිද්ධ වෙන ප්‍රමාණය, එහෙම නැත්නම් වර්ෂණය ඇති වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. උෂ්ණත්වය මත කියන එක දැන් හොඳටම පැහැදිලිනේ. එහෙනම් මම මෙහෙම කියනවා වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය රඳා පවතින්නේ ඒ පරිසරයේ තියෙන නැත්නම් ඒ වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය මට්ටම මත. වායු ගෝලයේ උෂ්ණත්ව මට්ටම මත තමයි ජල වාෂ්ප කොච්චර තියෙනවද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් මේ අහගෙන ඉන්න කිසියම් වායු ඒකකයක කොහොම මම ලේසි උදාහරණයකින් ගන්නම්. සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරයක ජල වාෂ්ප ග්‍රෑම් 100ක් තියෙනවා. මේක මොකද්ද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ඔක නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හැබැයි පුතේ මෙහෙම සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරයක් කියන කෙනා ළඟ 20ක උෂ්ණත්වයක් තියෙනවා නම් මෙයා ළඟ තියෙන්න ඕනි ජල වාෂ්ප ග්‍රෑම් 200ක්. සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ තියෙන්නේ 100යි. ඒක නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හැබැයි සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ තියෙන්න ඕනි ඇත්තටම ජල වාෂ්ප ග්‍රෑම් 200ක්. එයාට 200ට වැඩි තියාගන්නත් බෑ. ඒ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. 20ක උෂ්ණත්වයක් තියෙනවා එයාට උඩරිම තියාගන්න පුළුවන් 200. තේරුණාද? 200යි. මේ රඳවා ගන්න පුළුවන් උඩරිම මට්ටම. හැබැයි දැන් තියෙනවා කියන්නේ 100යි. එයාට තව කොච්චර එකතු කරන්න පුළුවන්ද? තවත් අතිරේක 100ක් එකතු කරගන්න පුළුවන්. නේද? තවත් අතිරේක 100ක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් මේක තව ටිකක් වෙනස් කරලා ගමු. ජල වාෂ්ප ග්‍රෑම් අපි හිතමුකෝ තියෙන්න පුළුවන් 400යි. හරි? සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරයක් අස්සේ ජල වාෂ්ප ග්‍රෑම් 100ක් දැනට තියෙනවා. ඒක නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හැබැයි 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ උපරිම තියෙන්න පුළුවන් කියන්නේ 400යි. දැන් ඒක තේරුණානේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මෙහිම දෙයක්. කිසියම් කිසියම් උෂ්ණත්ව මට්ටමක් යටතේ වායු ධාරාවකට රඳවා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් මේ වන විට රඳවගෙන ඉන්න ප්‍රමාණය. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. මේ වන විට රඳවගෙන ඉන්න ජල වාෂ්ප ප්‍රමාණය
ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරනවා. ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරනවා නම් අන්නේ අගයට අපි කියනවා සාපේක්ෂාර්ථතාවය. පැහැදිලි ඇති. මේ බලන්න සෙල්සියස් අංශක විශ්ව උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ තියෙන්න ඕනි උපරිමේ 400යි. යාට 400 එකක් තියාගන්න බෑ. 400මයි. හැබැයි තියෙන්නේ කීයද 100යි. තියෙන්නේ 100යි. එහෙනම් මෙන්න තියාගන්න පුළුවන් උපරිමේ 400යි තියෙන්නේ 100යි නම් 100ට කීයද කියලා බලන්න. නේද 100ට කීයද කියලා බලන්න. අපිට පේනවා මෙතන ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය ඒ වායු ඒකකයේ මේ වෙලාවේ 125යි. 125යි. දැන් තේරුණාද කතාව? දැන් තේරුණාද කතාව? තේරුම් නැත්නම් ආයි කියන්න ආයි පැහැදිලි කරන්න. මොකද මේ එකක්වත් තේරෙන්නේ නැතුව ඉස්සරහට කියන එකේ තේරුමන්නේ. මම ආයි සංකල්ප දෙක හොඳට පැහැදිලි කරනවා හිමීට. ඔයාලා හිතන්න මාත් එක්ක. වෙන වෙන දේවල් කල්පනා කරන්න කියලා තේරෙන්නේ නැහැ කියලා කියන්න එපා. මේ කියා දෙනකොට හොඳට අහින්න මේක මට කොහොම හරි වන් ෂොට් වලට දාගන්න ඕනේ කියලා හිතාගෙන ඒ අදිස්ථානයෙන් මේක හකරින් මම පළවෙනි අවස්ථාවේ කියනවා නිරපේක්ෂතාවය. කිසියම් වායු ඒකකයක ඒ කියන්නේ වායු ගන්න මීටරයක් කියලා හිතන්න. කිසියම් වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ මේ වන විට රඳවාගෙන ඇති එහෙම නැත්නම් එකතු කරගෙන ඇති ඒක රාශී කරගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. කිසියම් වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් මේ වන විට රඳවාගෙන තියෙන ප්‍රමාණය ප්‍රතිශතයක් විතර ඉදිරිපත් කළාම අපි ඒකට කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. දැන් පැහැදිලි වුණාද? ඔබට පැහැදිලි කියන එක අත උස්සන් බලන්න. පැහැදිලි කියන අත උස්සන් බලන්න. ඉන්නවා. very good. හොඳයි. හරි පුතේ. හොඳයි. එහෙනම් අපි යමු සාපේක්ෂ ආර්ද්‍රතාව විස්තර කරලා ලියන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව. ලියන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවයෙන් දැන් ලියන්න. කිසියම් වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ කිසියම් වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් මේ වන විට රඳවාගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කිරීම. සාපේක්ෂ ආර්ද්‍රතාවය නමින් හැඳින්වේ. හොඳයි. දැන් බලන්න ඔයාලට දීලා තියෙනවා 15 උදාහරණයක්. අර කලින් උදාහරණෙත් එක්ක සම්බන්ධයි. හරිද? බලන්න පොඩ්ඩක්. අර නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ කියන තැනදී දුන්න උදාහරණයත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. කියවන්න බලන්න සෙල්සියස් අංශක 22කදී යම් වායු ඒකකයකට දරාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය ග්‍රෑම් 40යි. එහෙනම් ඔන්න වායු ඝන මීටරයේ තියෙන උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 22යි. 22ක් තියෙන කෙනා ළඟ තියෙන්න ඕනේ උපරිමේ කීයද? 40යි. ග්‍රෑම් 40යි. නම් මේ වන විට එම වායු ඒකකයක දරා සිටින ජල වාෂ්ප ප්‍රමාණය මුළු ජල වාෂ්ප ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම කරන්න කියලා කියනවා. එතකොට මේ වෙනකොට තියෙන්නේ කීයද? දැන් කලින් කිව්වනේ නේද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියපු තැනදී කිව්වා සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වයක් තියෙන වායු ඝන මීටරය තුල තියෙනවා කියන්නේ ජල වාෂ්ප ග්‍රෑම් 20යි. බලන්න කලින් උදාහරණය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියපු තැන පහළ තියෙන උදාහරණය. තියෙන්න පුළුවන් තියෙන කියන ග්‍රෑම් 20යි. හරි ග්‍රෑම් 20යි. මොන අවස්ථාවේද?
සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වය යටතේ. ඊළඟට දැන් කියනවා මේ උෂ්ණත්වය තියනවා නම් තියෙන්න මේක යටතේ තියාගන්න පුළුවන් උපරිම ගාණ කීයද 40යි. ග්‍රෑම් 40යි. නේද? ග්‍රෑම් 40යි. දැන් අපිට කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න. එහෙනම් සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ 40ක් තියෙන්න ඕනේ හැබැයි තියෙන්නේ 20යි. ඒ නිසා 100ට කීයද? නේද? ඒ නිසා 100ට කීයද? අපිට පේනවා මේ ටික විසඳලා එනකොට අපිට හම්බ වෙන අංගයක් 50ක ආර්ද්‍රතාවයක් තියෙනවා කියලා. 50ක ආර්ද්‍රතාවයක් තියෙනවා. නේද? 50ක ආර්ද්‍රතාවයක් තියෙනවා. සමහර ගාන හදලා උත්තරෙත් දෙනවා. නේද? එතකොට ඔබ හදන්නේ කොහොමද? අපිට මේ සමීකරණේ හරි වැදගත්. නේද? අපි හිමීට ලියමු සමීකරණ. මොකක්ද හොයන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවය. මම ලියනවා ලස්සනට. සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි? සාපේක්ෂ ආර්ද්‍රතාවය. සමානයි සමීකරණේ ලියනකොට මේ ඉරේ උඩට කවුද එන්නේ? මයික්‍රොෆෝන් ඔන් කරන්න පුළුවන්. ඕනේ කෙනෙකුට ඔන් කරන්න පුළුවන්. ඉරේ උඩට කවුද මේ එන්නේ? මේ 20 කවුද? 20 කවුද? පවතින මෙහෙම ලියමු අපි ඈ. තේරෙන්නෙම නැති ළමයි විදිහට අපි ලියමු. පවතින උෂ්ණත්වය යටතේ. පවතින උෂ්ණත්වය යටතේ දරාගෙන ඇති නැත්නම් රඳවාගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය. ඔන්න මම ලියුවා. හරි. ඊළඟට ඉරෙන් යටට එන්න ඕනි කවුද? පවතින උෂ්ණත්වයේ යටතේ රඳවා ගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. ගුණ කිරීම 100. එහෙනම් ඔන්න ඕක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන සමීකරණය. ලේසි සමීකරණයක්. මම ටිකක් ඉතින් ලිව්වා. එහෙනම් ඔයාලට තියෙනවා ටියුට් එකේ ඉඩක් page number 7 වල ආරම්භයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කිරීම කියන. අන්න එතන ඉඩක් තියලා තියෙනවා. හොඳට ලස්සනට පේන පාටක් අරගෙන මේක ලියන්න. ලියලා තෝසන්. ඉරෙන් උඩ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා ගන්න පුළුවන් නේද සර්? very good. මම ඒක නොකිය තමයි පුතේ හැමෝටම තේරෙන විදිහට මේක කිව්වේ. මේක නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා ගන්න පුළුවන් තනි වචනේ. නේද? මේ ඉරෙන් උඩ කොටස නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ඒක ගන්න පුළුවන්. තනි වචනෙන් ගන්න පුළුවන්. මම එහෙම නොගියේයි මම කියන්නේ නොතේරෙන ළමයි විදිහටම අපි ලියමු කියලා. නේද? හැමෝටම තේරෙන්න ලේසි වෙන තමයි මෙහෙම ලියන්නේ. එහෙම නැතුව තේරෙන කෙනෙක් ඉන්නවා නම් මට මේක ඊසි කියලා දැනන කෙනෙක් ඉන්නවා නම් මේ කැලල වෙනුවට වාට ලියන්න පුළුවන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය. කිසි ගැටලුවක් නැහැ. එක්කෙනෙක් වැඩ ඉවරයි. ඔයාලට පුළුවන් මේක ලියලා ඉවර නම් ඔතන තව පොඩ්ඩක් පැත්තක කොහේ හරි ඉඩක් ඇතිනේ නේද? අර දීලා තියෙන උදාහරණ දෙකට අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරලා පෙන්නන්න. අපි අර මෙතෙන්දි හදලා පෙන්නුවේ නේද? මෙන්න මේ විදිහට. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා හදලා පෙන්නන්න. මම මේ ඉඳ තියෙන පැත්තකට ගන්නවා නේ. මේම පහලින් ඔක ලියලා ඉඩක් තියෙනවා නම් අර උදාහරණට අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය. උදාහරණයට අනුව කියලා දාන්නේ. ඉහත උදාහරණයට අනුව සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි 40 20 100. මේ මතල පෙන්නන්න. එතකොට කවදාද දවසක බලනකොටත් තේරෙයි. උදාහරණ දෙකක් එක්කනේ වැඩේ යන්නේ.
දැන් මම හිතනවා වෙලාව ඇති කියලා. නේද? වෙලාව ඇති කියලා. තව චුට්ටක් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ අවස්ථාවක් ගැන තමයි ඊළඟට කියන්නේ. තව පොඩ්ඩක් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ අවස්ථාවක් ගැන තමයි ඊළඟට කියන්නේ. මම මේක මකනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නිරපේක්ෂ ආර්ද්‍රතාවය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. නේද? මොකක්ද කියලා. දැන් මේ බලන්නකෝ. මේක අහගෙන ඉන්න. අපි හිතමු සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ ජල වාෂ්ප ග්‍රෑම් 500ක් තියෙන්න ඕනේ. ජල වාෂ්ප ග්‍රෑම් 500ක් තියෙන්න ඕනේ. හරි? එහෙම හැබැයි හොඳට අහන්න. හැබැයි සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන වායු ඒකකයේ දැන් ඇත්තටම තියෙන ජල වාෂ්ප ග්‍රෑම් 300යි. ග්‍රෑම් 300 තියෙන්නේ. තේරුණාද? මෙන්න මෙයා කවුද? මේ කතාව කවුද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය. හරි? ආර්ද්‍රතාවය. එතකොට ළමයි දැන් මෙයා සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියාගෙන හිටියට මෙයා ළඟ තියෙන 300යි ජල වාෂ්ප ග්‍රෑම්. හැබැයි මෙයාට තව කීයක් වෙනකන් උෂ්ණ මේ ජල වාෂ්ප එකතු කරගන්න පුළුවන්ද? 500ක් වෙනකන් එකතු කරන්න පුළුවන්. නේද? උපරිමේ 500ක්. මේ 20ක තියෙන කෙනා ළඟ 500යි තියෙන්න පුළුවන්. 501ක් තියෙන්න බෑ. 500යි උපරිම. නේද? එතකොට මෙයාට තව කොච්චර එකතු කරගන්න පුළුවන්ද? තවත් මෙයාට පුළුවන්කම තියෙනවා ජල වාෂ්ප ග්‍රෑම් 200ක් එකතු කරගන්න. 20ක් තියෙනකොට තියෙන්නේ 300යි. හැබැයි 20ක් තියෙන කෙනා ළඟ තියෙන්නේ ඕනි 500. ඒ නිසා තව 200ක් එකතු කරගන්න වෙනවා. නේද? එකතු කරගන්න වෙනවා. එතකොට එයාට මේ කියන ජල වාෂ්ප ග්‍රෑම් 200 එකතු කරගෙන මේ මැක්සිමම් කැපැසිටි එකට උපරිම ධාරිතාවයට එන්න පුළුවන් නම් මොනවා හරි හේතුවක්. අපි දන්නේ හේතු ගැන. හේතු ගැන හිතන්නත් එපා. මොනවා හරි කළා මෙයා සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා නැති ජල වාෂ්ප 200 එකතු කරගෙන අපි හිතමුකෝ මොනවා හරි කළා මෙයා 500 හදාගත්තා කියලා. ග්‍රෑම් 500 මොනවා හරි ගේමක් ගාලා හදාගන්නවා. හරි හදාගත්තා. හදාගත්තොත් ඒ වායු ධාරාවට කියන්නේ මොකක්ද? ඒ වායු ධාරාවට අපි කියන්නේ පුතේ සංතෘප්ත වායු ධාරාව. තේරුණාද? සංතෘප්ත වායු ධාරාවක්. එහෙනම් මේ බලන්නකො. ඔන්න හොඳ සංකල්පයක් දැන් කරගත්තා. කිසියම් වායු ඒකකයක පවතින උෂ්ණත්වය යටතේ මේ වන විට පවතින උෂ්ණත්වය යටතේ රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. උපරිම ජල වාෂ්ප ප්‍රමාණය ළඟා කර ගැනීම නැත්නම් රඳවා ගැනීම එහෙමත් නැත්නම් එකතු කර ගැනීම සිදු වුණොත් ඒ වායු ධාරාව සංතෘප්ත මට්ටමට ළඟා වෙනවා. දැන් පැහැදිලි කතාව. කිසියම් වායු ධාරාවක පවතින උෂ්ණත්වය යටතේ රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය රඳවා ගැනීම වායු ධාරාව සංතෘප්ත වීම නමින් හැඳින්වේ. ඒක තේරුණාද? හරි. දැන් රඳවා ගන්න පුළුවන් උපරිම ග්‍රෑම් 500 කොහෙන් හරි එකතු කරගත්තා. නේද? එකතු කරගෙන හදාගත්තා. එහෙනම් මේ බලන්නකො වායු ධාරාවක් සංතෘප්ත වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ළමයි. මේකත් තේරුම් ගන්න ඔය අස්සෙන්. සංතෘප්ත මට්ටමට එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. චුට්ටක් කල්පනා කරන්න අවස්ථාව දෙන්නම්. ඔබෙන් එපා උත්තරේ එන්න මම කියනවට වඩා නේද? මම කියනවට වඩා ඔබෙන් තමයි උත්තරේ එන්න ඕනේ. එහෙනම් දැන් ඔයාලා දන්නවා සංතෘප්ත වායු ධාරාවක් කියන්නේ තියෙන උෂ්ණත්වය යටතේ රඳවා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. උපරිම ජල වාෂ්ප ප්‍රමාණය රඳවා ගැනීම. නේද? එකතු කරගන්නේ. කොහොමද මේ එකතු කර ගැනීම කරා සංතෘප්ත වෙන්න පුළුවන්? ක්‍රම දෙක මොකක්ද? චුට්ටක් කල්පනා කරන්න. සංතෘප්ත මට්ටමට ළඟා වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ තියෙන එක ක්‍රමයක් පේන්නේ. මදිපාඩු ටික පිටතින් එකතු කරගන්න පුළුවන්. නේද? මදිපාඩු ජල වාෂ්ප ප්‍රමාණය පිටතින් එකතු කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් ඔන්න අපි දන්නවා එක ක්‍රමයක් ජල වාෂ්ප පිටතින් එකතු කර ගැනීම. පිටතින් එකතු කර ගැනීම. ඔන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. මේ වායු ධාරාව සංතෘප්ත වෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක්. මම පොඩි උදව්වක් කරන්නම්කෝ.
තියෙන ජල වාෂ්ප ග්‍රෑම් 300ම තමයි. තව 200ක් එකතු කරගන්න ඕනේ. හැබැයි පරිසරයේ කොහේවත් ජල වාෂ්ප ග්‍රෑම් 200ක් තව අතිරේක එකතු කරන්න නැහැ. ඒ මිතයි. ජල වාෂ්ප ග්‍රෑම් 200ක් එකතු කරන්න නැහැ. හැබැයි සන්තුෂ්ත වෙන්න පුළුවන්. සන්තුෂ්ත වෙන්න පුළුවන්. වලාකුළු මගින් කියලා කියනවා. වලාකුළු මගින් වෙන්නේ පුතේ මේ වායු ධාරා එකතු වීම වෙන්නේ පිටතින් ජල වාෂ්ප එකතු වෙලා තමයි සන්තුෂ්ත භාවයටපත් වෙන්නේ. ඒ කියන්නේ මේකම තමයි. එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් පරිසරයේ ජල වාෂ්ප ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. හැබැයි වායු ධාරාවට සන්තුෂ්ත වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. මේ බලන්න. දැන් මේ උදාහරණ චුට්ටකට පැත්තකින් තියමු. අපි මෙහෙම එකමු. නැත්නම් මේකම ගමුකෝ. හරි මේ මේකම. දැන් 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා ළඟ 500යිනේ තියෙන්න ඕනේ. 500යි. 500 එකක බෑ කියලා මම කිව්වා. ඒ වගේම 499ක් තිබුණත් මෙයා සන්තුෂ්ත නැහැ. ඒ තව එකක් මදි. නේද? එහෙනම් 500ටම එනවා කියලා කියන්නේ සන්තුෂ්ත වීම. 500 හදාගන්න පුළුවන් එක ක්‍රමයක් වුණා පිටතින් කොහෙන් හරි උලන් ඇවිල්ලා එකතු වෙලා ජල වාෂ්ප එකතු වෙලා 500 හදාගන්න. ඔන්න එක ක්‍රමයක්. එහෙම නැහැ. එහෙම ජල වාෂ්ප නැහැ. හැබැයි මෙහෙම වෙන්න බෑද? මෙහෙම වෙන්න බෑද? තියෙන්නේ දැනට 500ක් තියෙන්න ඕනේ කියලා ළඟ අපි හිතමු 250යි තියෙන්නේ කියලා. 250යි තියෙන්නේ. ජල වාෂ්ප නැහැ. ඒ කියන්නේ සන්තුෂ්ත නැහැ කොහොමද? නේද? තව 250ක්ම ඕනේ. හැබැයි මේ පිටතින් ජල වාෂ්ප එකතු කරගන්නේ නැතුව මේක සන්තුෂ්ත වෙන්න බැයිද මෙහෙම? උෂ්ණත්ව මට්ටම වායු ධාරාවේ අඩු වුණොත් හරියන්නේ නැද්ද? ඈ උෂ්ණත්ව මට්ටම අපි හිතමු සෙල්සියස් අංශක 10ට වැටෙනවා. 10ට 15 වැටෙනවා. නේද? සෙල්සියස් අංශක 10ට 15 වැටෙනවා. එතකොට වායු ධාරාව සන්තුෂ්තයි. ඇයි 20ට 500යි කියන්නේ 10ට 250යි කියන්නේත් එකයි. නැද්ද? ඈ 20ට 500යි කියන්නේ 10ට 250යි කියන්නේත් එකම කතාව. එහෙනම් ඔන්න බලන්නකො තව ක්‍රමයක් අපිට හම්බ වුණා. වායු ධාරාවේ උෂ්ණත්වය පහත හැකීම. උෂ්ණත්වය පහත වැටීම. එහෙනම් ඔන්න බලන්න කිසියම් වූ වායු ධාරාවක් සන්තුෂ්ත භාවයට එළඹෙනවා කියලා කියන්නේ ක්‍රම දෙකක් කරා. එක්කෝ පිටතින් ජල වාෂ්ප එකතු කරගෙන මේක සන්තුෂ්ත වෙයි. එහෙමත් නැත්නම් ජල වාෂ්ප එකතු කරගන්න නැති අවස්ථාවකදී වායු ධාරාවේ උෂ්ණත්වයේ ක්‍රමානුකූලව පහළ වෙලා සන්තුෂ්ත වෙන්නත් පුළුවන්. හරි? පහළ වෙලා සන්තුෂ්ත වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ලියමු ඔයාලට තියෙනවා පහළ අවස්ථාවක් වායු ධාරාවක් සන්තුෂ්ත වීම සිදු වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන කියනවා. නේද? සිදු වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන කියලා තියෙනවා. එහෙනම් අපි මේ අවස්ථා දෙක ලියමු. මෙය හේතු සාධක දෙකක් නිසා සිදු විය හැකිය. එක හිඟ ජල වාෂ්ප ප්‍රමාණය පිටතින් ඒක රාශී කර ගැනීම. හිඟ ජල වාෂ්ප ආනේ වායු ධාරාවක් සන්තුෂ්ත වීම කියන්නේ මොකක්ද කියලා ලිව්වේ නෑ නේද අපි? නෑනේ. ආයෙක ලියනෙමුකෝ. කමන්නේ නැත්තම් ওই සාධක දෙක ලියනෙමු. දැන් එකක් ගත්තාම හිඟ ජල වාෂ්ප ප්‍රමාණය පිටතින් එකතු කර ගැනීම. ඒක ලියලෙමුකෝ කරුණු දෙකක් නේද තියෙන්නේ. හිඟ ජල වාෂ්ප ප්‍රමාණය පිටතින් එකතු කර ගැනීම. දෙක වායු ධාරාවේ උෂ්ණත්වය පහත හෙලා ගැනීම. වායු ධාරාවේ උෂ්ණත්වය පහත හෙලා ගැනීම. වායු ධාරාවේ උෂ්ණත්වය පහත හෙලා ගැනීම. ක්‍රම දෙක ලියුවා. දැන් ඊට උඩ තියෙනවා අපිට අමතක වෙච්ච දැන. මොකද්ද? වායු ධාරාවක් සන්තුෂ්ත වීම යනුවෙන් හඳුන්වන්නේ. අපි ඒක ලියමු ඈ. වෙන වර්ණයක් අරගෙන ලියුවා නම් හොඳයි. යන්න වායු ධාරාවේ පවතින උෂ්ණත්වයට යටත්ව. වායු ධාරාවේ උෂ්ණත්වය පවතින උෂ්ණත්වයට යටත්ව. වායු ධාරාවේ පවතින උෂ්ණත්වයට යටත්ව. වායු ධාරාවේ පවතින උෂ්ණත්වයට යටත්ව රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. රඳවාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය. රඳවා ගැනීම. රඳවා ගැනීම
වායු ධාරාව සංතෘප්ත වීම යන්නෙන් හැඳින්වේ. වායු ධාරාව සංතෘප්ත වීම යන්නෙන් අදහස් කෙරේ. නැත්නම් හැඳින්වේ. දැන් ඔක තව ක්‍රමයකට කියන්න බැයිද පුතේ? දැන් තියෙන උෂ්ණත්ව මට්ටම යටතේ රඳවා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය රඳවා ගන්න එකනේ මේ කියන්නේ. 20ක උෂ්ණත්වයක් තියෙන කෙනා 500ක් තියාගන්න ඕනි කියන එකනේ මේ කියන්නේ. නේද? එහෙනම් මේක තව ක්‍රමයකට කියන්න බැරිද? සාපේක්ෂ ආර්ද්‍රතාවය කීයට කොච්චර වෙන්න ඕනි කියලාද මේ කියන්නේ? නොකිය කියන්නේ මේ වෙන කතාවක් නේ. නේද? සාපේක්ෂ ආර්ද්‍රතාවය කීයට එන්න ඕනි කියලාද මේ කියන්නේ? සන්තුෂ්ත වෙනවා කියලා කියන්නේ. chat box එක ඔන්න එකේ තියෙනවා මයික්‍රොෆෝන් ඔන් කරන්න අවස්ථාවක් තියෙනවා කියන්නේ. ඈ මේ කියන්නේ තියෙන උෂ්ණත්වයට රඳවා ගන්න පුළුවන් උපරිම මට්ටම රඳවාගත්ත වායු ධාරාවක් සන්තුෂ්තයි. ඒ කියන්නේ තව ක්‍රමයකට අනු කියන උත්තරේ එනවා. මොකද්ද කියන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 100ක් බවට පත් වීම නේද මේ කියන්නේ? නොකිය කියන කතාව. ඔව්. එහෙනම් මේක තව ක්‍රමයකට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කිසියම් වායු ධාරාවක සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% මට්ටම කරා පැමිණීම. නේද? 100ක මට්ටම කරා පැමිණීම වායු ධාරාව සන්තුෂ්ත වීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපි ඒකත් ඔතෙන්ටම ලියමු. හරි? හැඳින්වීම කියලා අපි කිව්වේ. එය තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් වායු ධාරාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වායු ධාරාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ක මට්ටමට ළඟා වීම 100ක මට්ටමට ළඟා වීම 100ක මට්ටමට ළඟා වීම ලෙසද හඳුන්වා දිය හැකිය. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 100ක මට්ටමට ළඟා වීම ලෙසද හඳුන්වා දිය හැකිය. නැත්නම් හැඳින්විය හැකිය. හොඳයි. දැන් ඔබ දන්නවා එතකොට වායු ධාරාවක තියෙන උෂ්ණත්වය යටතේ තමයි ජල වාෂ්ප වායු වලට එකතු වෙන්නේ. නේද? ඒ එකතු වීම නිසා වායු ගෝලීය ඇතිවන තත්ත්වයට අපි කියනවා වායු ගෝලීය තෙතමනේ නැත්නම් ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම වායු ගෝලීය තියෙන උෂ්ණත්වයේ මත. ඒ අනුව අපි ආර්ද්‍රතාවයේ සංකල්පය කොටස් දෙකකට බෙදුවා නිරපේක්ෂ සහ සාපේක්ෂ. නිරපේක්ෂ කිව්වේ තියෙන උෂ්ණත්වයේ යටතේ මේ වෙලාවේ තියෙන ජල වාෂ්ප වායු. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කිව්වේ තියෙන උෂ්ණත්වයට රඳවා ගන්න පුළුවන් උපරිමයක් තියෙනවා. හැබැයි මේ නෝඩ රඳවා ගන්න තියෙන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ඉපත් කරනකොට අපි ඒකට කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඒ වගේම තමයි කිසියම් උෂ්ණත්ව මට්ටමක් යටතේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය උපරිම මට්ටම ළඟා කර ගන්නවා නම් කිසියම් වායු ධාරාවක්. අපි යට කියනවා සන්තෘප්ත වායු ධාරාවක්. එහෙමත් නැත්නම් තව විදිහකට කිව්වොත් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 100ක් මට්ටමටපත් වෙච්ච වායු ධාරාව සන්තෘප්ත වායු ධාරාව. ක්‍රම දෙකකට සන්තෘප්ත වෙන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. එකක් හිඟ ජල වාෂ්ප ප්‍රමාණය පිටතින් එකතු කරගෙන සන්තෘප්ත වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි එහෙම ජල වාෂ්ප නැති වෙලාවක ඒ තියෙන ප්‍රමාණය ඒ විදිහටම තියාගෙන ක්‍රමානුකූල උෂ්ණත්වය පහළ වෙලා අවශ්‍ය ලෙවල් එකට ආවොත් ඒත් සන්තෘප්ත වෙනවා. නේද? ඔන්න ක්‍රම දෙකක්. හරි. දැන් ඔබ හිතන්න කිසියම් වායු ධාරාවක් සන්තෘප්තයි. එක්ක පිටතින් එකතු කරගෙන එහෙම නැත්නම් උෂ්ණත්ව මට්ටම පහළ වෙලාගෙන සන්තෘප්ත වෙලා තියෙනවා. වෙච්ච විදිය වැඩක් නැහැ. හරි? මේ හිතන්න සෙල්සියස් අංශක 20ක තියෙන එක ළඟ ග්‍රෑම් 500ක් තියෙන්න ඕනි කියලා කියන නියතයට යටත්ව තමයි නියමයට යටත්ව තමයි සන්තුෂ්ත වෙලා තියෙන්නේ. හරි 20ක උෂ්ණත්වයක් තියෙනවා ජල වාෂ්ප 500ක් එකතු කරන්න තියෙනවා. 500 එකක් කරගන්න පුළුවන්ද මෙයාට? තව එකතු කරන්න පුළුවන්ද? බෑ. තව බෑ. නේද? එතකොට 498ක් හරි 99ක් හරි වුණොත් ඒක සන්තුෂ්තද? ඒත් නෑ. නේද? 500ම තියෙනවා. 20ක උෂ්ණත්වයයි 500ක ජල වාෂ්ප ග්‍රෑම් ප්‍රමාණයයි තියෙනවා. එතකොට මේ වායු ධාරාවට ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න සන්තෘප්ත වායු ධාරාවක් ළමයි තියෙන්නේ. මොකද ඊට පස්සේ වෙන්නේ? මෙයාට තව ජල වාෂ්ප එකතු කරන්න බෑ. මෙයා මොකද වෙන්නේ? මේ වායු ධාරාව තුල තියෙන ජලාකර්ෂණ න්‍යෂ්ටි. ඒ කියන්නේ දූවිලි වගේ දේවල්. ජලාකර්ෂණ න්‍යෂ්ටි මුල් කරගෙන ඝනීභවණය වෙන්න පටන් ගන්නවා.
හරි අර ජල වාෂ්ප ටික ඊටාම සියුම් ජල කැටිති බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් සංතෘප්ත වායු ධාරාවක් නිර්මාණය වුණාට පස්සේ සිද්ධ වෙන්නේ ඒ වායු ධාරාව ඇතුළේ තියෙන ජල ආකර්ෂණ න්‍යෂ්ටි මොනවා හරි මුල් කරගෙන අර ජල වාෂ්ප ටික ඊටාම සියුම් ජල කැටිති බවට පරිවර්තනය වෙනවා. අන්න එතකොට අපිට පේනවා ළමයි අහසි වලාකුළු නිර්මාණය වෙනවා. හරි අහසි වලාකුළු නිර්මාණය වෙනවා අපිට පේනවා. ළමයි මේ බොහොම දරුණු කාලවකවානුවක් එන්න හදන්නේ මේ කාල පරිච්ඡේදයක් එන්න හදන්නේ විදුලි කොටනවා අකුණු ගහනවා සැරට. ඒ නිසා මේ විනාඩි 45ක් ඔබේ කාලය කලින් පන්ති නතර කරන්න වෙනවා අපි අකමැත්තෙන් වුණා. ඒ නිසා මේ කවුරුත් ඒ ගැන මොකුත් හිතන්නත් එපා. වැඩි වෙලාවක් කතා බහ කරන්නත් බෑ. හරි කතා කරන්නත් බෑ. දැන් ලොකු විදිලක් හිටුවා අකුණුකුත් ගැහුවා. ඒ නිසා මම මෙතනින් වැඩි නවත්තනවා. මේ අහිමි වෙලා ගිය ඔබගේ කාලය කිසිසේත්ම ඔබට හානියක් වෙන්න දෙන්නේ නැහැ. ඉදිරි දිනයකදී මොන හරි කළා මම ඒක කවර් කරලා දෙනවා. ඒ කියන්නේ අතිරේක දින මේ සාමාන්‍ය දින වලට වැඩිපුර විනාඩි 15 අල්ලලා මේ 45 විනාඩි 45 කාලය අල්ලලා දෙනවා. ඒ නිසා වැඩි විස්තර කියන්න වෙලාවක් නැහැ. පන්ති මම මෙතනින් නවත්තනවා නේ. පවතින කාලවලින් ඉච්චර හොඳ නැහැ. නිවර්ස් වලට කියනවනේ අකුණු සැර ඇති වෙනවා කියලා. ඒ නිසා සියලු දෙනාටම ආයුබෝවන් නේ.